සබත් දිනයක උන්වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩියසේක. හැමදෙනම උන්වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටියහ. ආරාධනාලත් අය ප්‍රධාන ආසන ලබන්නට සොයන බව දැක උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින් යමෙකුගේ විවාහ මගුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න. යම් හේකින් ඔබට වඩා උසස් කෙනෙකු කැඳවනු ලැබුවහොත් ඔබ දෙදෙනාම කැඳ වූ තැනැත්තා අවුත් ඔය ස්ථානයේ මොහුට දෙන්නේයි ඔබට කීවොත් ලැජ්ජාවෙන් යුක්තව පහත්ම ස්ථානයට යන්නට සිදුවේ. එහෙත් ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත්ම ස්ථානයේ හිඳගන්න. එවිට ඔබ කැඳ වූ තැනැත්තේ අවුත් මිත්‍රය ඉහළ තැනකට එන්නේයි ඔබට කීවොත් ඔබ සමග කෑමට හිඳින සියල්ලන් ඉදිරියේහි ඔබ ගෞරවය ලබන්නේය. තමා උසස් කරගන්නා හැම කෙනෙක්ම පහත් කරනු ලබති. තමාම පහත් කරගන්නා උසස් කරනු ලැබේයයි වදාළසේක. උන්වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙල කරන කල ඔබේ මිතුරන් සහෝදරයන් නෑදෑයන් හෝ පොහොසත් අසල්වාසීන් නොකැඳවන්න. එසේ කළොත් ඔවුන්ද එසේම ඔබ කැඳවනු ඇත. එහෙන් ඔබට එහි ඵල විපාකය ලැබෙයි. එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළිල කරන කල දිලිනුන්ද අබ්බගාතයන්ද කොරුන්ද අන්දයන්ද කැඳවන්න. ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නේය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේදී ඔබට විපාකය ලැබෙන්නේ යයි උන්වහන්සේ ඔවුන්ට වදාළසේක. ක්‍රිස්තුතුමන් තුළ මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, ශුද්ධෝ සභාවේ ජනවන්දනා ලිතට අනුව අද දවසේදී අප සියලු දෙනාම ඇතුල් වන්නට යන්නේ සාමාන්‍ය සමයේ 22 වන සතියට. අලුත් සතියක්, අලුත් දවසක් ජීවමාන ස්වාමින් වහන්සේත් එක්ක අපි ආරම්භ කරන්නට යන මේ මොහොතේදී නැවත වතාවක් ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරනවා උන්වහන්සේගේ ජීවමාන වචනය තුළ අපේ ජීවිත වෙනස් කරගන්නට, ගොඩනගා ගන්නට, ශක්තිමත් කරගන්නට. අද දේව වචනය තුළ ස්වාමින් වහන්සේව අපිට මුණ ගැහෙන්නේ භෝජන සංග්‍රහයකට උන්වහන්සේව කැඳවනු ලැබූ වටපිටාවක. මේක නිකම් භෝජන සංග්‍රහයක් නෙමෙයි. මේක සබත් දිනය අවසන් වූ වහාම සිදුවන භෝජන සංග්‍රහයක්. ඊටත් වඩා මේ භෝජන සංග්‍රහයේ වැදගත්කම වෙන්නේ ස්වාමින් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ උන්වහන්සේත් එක්ක නිතර ගැටිච්ච පරිසිවරුන් අතර නායක පරිසිවරයෙක් තමයි උන්වහන්සේ මේ කාරණේ සඳහා කැඳවන්නේ. සාමාන්‍යයෙන් සබත ආරම්භ වෙන්නේ සිකුරාදා ඉර බැස යාමත් එක්ක. ඒ වගේම සබත අවසන් වෙන්නේ සෙනසුරාදා හිරු බැස යාමත් එක්ක. දිගින් දිගටම ආහාර නොගෙන ඉන්න මේ මිනිස්සු මහත් උත්සාහකාරයෙන් සැමරීමකින් යුක්තව තමයි සබත් ආහාරය වළඳන්නේ. මෙන්න මේ වගේ මොහොතකට තමයි මේ නායක පරිසිවරයා ස්වාමින් වහන්සේව කැඳවන්නේ. එහෙම කැඳවන්නේ නිකම්ම නෙමෙයි, උන්වහන්සේ දිහා යම් ආකාරයක පරීක්ෂාවෙන් විමසීමෙන් ඉඳලා උන්වහන්සේගේ වචනයක්, ක්‍රියාවක්, වැරද්දක් හොයාගෙන උන්වහන්සේව වරදටපත් කරන ආකාරයෙන් මේ වටපිටාව තුළ ශුද්ධර ලූක්තුමා ඔවුන්ගේ බලා සිටීම, ඔවුන්ගේ විමසිලිමත්කම සඳහා භාවිතා කරන වචනය තමයි පරාත්‍රේෝ කියන ග්‍රීක වචනය. මේ පරාත්‍රේෝ කියන ග්‍රීක වචනේ තේරුම තමයි ඊටාම කුතුහලයෙන් විමසිල්ලෙන් බලා සිටීම. ගොදුරක් දිහා සතෙක් බලා සිටින ආකාරය. මොකක් හරි දෙයක් වෙච්ච ගමන්ම ඒ කාරණෙන් ස්වාමින් වහන්සේව වරදටපත් කිරීම තමයි ඔවුන්ගේ අවශ්‍යතාවය. ස්වාමින් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය තුළ අපි දකින ඊටාම ලස්සන කාරණයක් තමයි උන්වහන්සේ බොහෝ විට ඊටාම වැදගත් ඉගැන්වීම් උගන්වන්නේ ආහාරයක් ගන්න වටපිටාවක් තුළ. උන්වහන්සේ ආහාර ගන්නට විශේෂ කණ්ඩායමක් කවදාවත් තෝරගෙන හිටියේ නැහැ. එක් වතාවක උන්වහන්සේ ආහාර අනුභව කරන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයොත් එක්ක. තවත් මොහොතක උන්වහන්සේ ආහාර අනුභව කරන්නේ උන්වහන්සේගේ මිතුරොත් එක්ක. තවත් වෙලාවක මහ ජනතාවත් එක්ක. තවත් වෙලාවක පෞකාරයන් එක්ක. අද දේව වචනය තුළ උන්වහන්සේ ආහාර අනුභව කරන්නේ උන්වහන්සේගේ සතුරන් එක්ක. ඒ ආහාරය මොකක් වුණත් ස්වාමින් වහන්සේ ඊටාම පැහැදිලිව මේ ආහාරය කියන දේ තුළ ඇතිවන දෙබස තුළ ඊටාම වැදගත් ඉගැන්වීමක් උගන්වන්නට යනවා. ඔබව
විවාහ මංගල්‍යයකට කැඳවනු ලැබුවොත් එහි ගිහිල්ලා තියෙන ප්‍රධාන ආසනවල වාඩි වෙන්නට එපා. තියෙන පහත්ම ආසනයේ වාඩි වෙන්න. ඒකට හේතුව තමයි ඔබට වඩා උසස් කෙනෙක් ඔබට පස්සේ ආවොතින් ඔබ දෙදෙනාවම කැඳවනු ලැබූ පුද්ගලයා කතා කරලා කිව්වොත් එහෙම ඔය ආසනේ වෙන පුද්ගලයෙකුට දෙන්නටේ කියලා. ඒ වෙද්දී ඔක්කොම ආසන පිරීලා තියෙන නිසා කොනේම අවසානයේ තියෙන ආසනේ වාඩි වෙන්නට වෙයි. මේක මහා ලැජ්ජාවට කරුණක්. ඒ නිසා විවාහ මංගල්‍ය භෝජන සංග්‍රහයකට ගියාම තියෙන පහත්ම ස්ථානයේ වාඩි වෙන්න. එතකොට ඔබ කැඳවුම් ලැබූ පුද්ගලයා ඇවිල්ලා කිව්වොත් එහෙම ඔබ ස්ථානයේ මෙතන නෙමෙයි ප්‍රධානම ස්ථානය කියලා ඔබ සමූහය ඉදිරියේ මහා ගෞරවාචාරයකට ලක් වෙනවා. එහෙම නැති වුණොත් ලැජ්ජාවකට ලක් වෙනවා කියලා උන්වහන්සේ කියනවා. ජුදා මංගලෝත්සවවල ආසන පනවන ක්‍රමවේදයේ තියෙනවා. එක එක්කෙනාගේ උගත්කම අනුව සමාජ තත්ත්වය අනුව විවාහ වෙන පුද්ගලයන්ට ඇති ඥාති සම්බන්ධතාවයේ අනුව මොවුන්ට ආසන පනවනවා. ඒ ආසන පැනවීම තුළ තමයි ඒ විවාහ වූ පුද්ගලයන්ට තියෙන සම්බන්ධතාවය මේ උත්සවය තුළ ප්‍රධාන තැනක් ලැබිය හැකි විය හැකියාව සඳහන් කරන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ඒ වගේ තැනකට ගියත් පහත්ම තැනකට යන්නට කියලා. ඊටාම පැහැදිලි උන්වහන්සේ මේ පරිසවරුන්ට රැස් වෙලා හිටපු අයට කියා දෙන්නට යන වෙන කිසිම දෙයක් නෙමෙයි. උන්වහන්සේගේ ජීවිත අත්දැකීමමයි. ශුද්ධ පවුලතුමා පිලිප්පිවරුන්ට ලියන සංදේශේ දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ කියනවා ක්‍රිස්තුන් වහන්සේගේ ආකල්පය ඔබ තුල පවතිවා. උන්වහන්සේ දෙවියන් වහන්සේ හා සමාන වූ නමුත් දෙවියන් වහන්සේ හා සමානව සිටීම බදාගෙන සිටිය යුතු වස්තුවක්සේ නොසලකා දාසයෙකුගේ ස්වරූපය ගස්සේක කුරුසේ මරණය දක්වා කීකරුණුසේක. ලෝකයට ආපු දෙවියන් වහන්සේගේ ප්‍රධානම නියෝජිතයා මිනිස්යා වෙච්ච දෙවියන් වහන්සේ මිනිස්සු අතරට එද්දි මිනිස්සු උන්වහන්සේට තනක් දෙන්නේ නැති වෙද්දි උන්වහන්සේ තෝරගන්නේ ඊටාම පහත් තැන. දෙවියෝ මිනිස්සෙක් වෙනවා, මැවුම් කරුවා මැරිල්ලක් බවට පත් වෙනවා, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නට තරම් වහලෙක් බවට පත් වෙනවා, කුරුසේ මැරෙන මට්ටමේ අපරාධකාරයෙක් තත්වයට පත් වෙනවා. මේ කාරණේ දිගින් දිගටම කියවගෙන යද්දී පාවුලතුමා කියනවා එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව සියලු නාම වලින් ඉහළ නාමයට පමුණුවා ස්වර්ගයේ බුහුලෝකයේ හැමතැනකම ජේසුස් යන නාමයට දන නමන උතුම් තත්වයකට උන්වහන්සේ වෙසෙව්වයි කියලා. මේක තමයි ක්‍රිස්තියානි ජීවිතයේ ස්වභාවය. තමාව පහත් කරනු ලබන්නාව උසස් කරගනු ලබනවා. උසස් කරන තැනැත්තාව පහත් කරනු ලබනවා. උන්වහන්සේ තාම පැහැදිලි උන්වහන්සේට සවන් දෙන අයට කියනවා ත්‍යාගශීලී වීම හා නිහතමානී වීමේ ස්වභාවය. වාඩි වෙන ආසනයේ ප්‍රමාණය හා කැඳවනු ලබන්නන්ගේ නාමාවලියේ ප්‍රමාණය උන්වහන්සේ තාම පැහැදිලිව කියනවා. නිහතමානී වෙන්න. නිහතමානී කෙනෙකුට විතරයි පරිත්‍යාගශීලී වෙන්නට පුළුවන්. නිහතමානී කෙනෙකුට විතරයි අනිත් කෙනාට ගරු කරන්නට පුළුවන්. අනිත් කෙනාට ගරු කරන්නට පුළුවන් වෙද්දී ප්‍රධාන ආසන සොයන්නට යන්නේ නැහැ. අනිත් කෙනාට ගරු කරන්නට පුළුවන් වෙද්දී යටත් වෙන්නට බැරි කමක් නැහැ. අනිත් අයට ගරු කරන්නට පුළුවන් වෙද්දී දෙවියන් වහන්සේ මාව මැව්වා වගේ මුන්වහන්සේගේ සමානකමට මගේ සහෝදරයවත් මැව්වයි කියන කාරණයට ඇතුල් වෙන්න නැතු ඉන්නට බෑ. ඒක තමයි උන්වහන්සේ කියන්නේ නිහතමානිකමේ මහාම මහා ත්‍යාගය තමයි පුළුවන් තරම් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඉහළ තත්වයට අරගෙන යාම. මේ තමයි දෙවියන් වහන්සේගේ ඇස් දෙක ඉදිරියේ පුත්‍රයා ක්‍රියාත්මක වෙච්ච ආකාරය. ඒ නිසාම ස්වාමින් වහන්සේ හැමෝටම කියනවා මෙන්න මේක තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ ඉහළ තැනකට උතුම් තැනකට ප්‍රශංසනීය තැනකට ගෞරව ලබන තැනකට එන්නට පුළුවන් ක්‍රමවේදය. තමාව උසස් කරගන්න තැනැත්තාව පහත් කරනවා. තමාව පහත් කරගන්නා තැනැත්තාව උසස් කරනවා. දෙවනෝ ස්වාමින් වහන්සේ තමන් වහන්සේව මේ කාර්යයට කැඳවපු පරිසවරයට කතා කරලා කියනවා ඔබ දවල් කෑමකට හරි රාත්‍රී කෑමකට හරි යම් කිසි කෙනෙක්ව කැඳවද්දී තුන් ආකාරයක පුද්ගලයන්ව ඒකට කැඳවන්නට එපායි කියලා. පළමුවෙන්ම මිතුරන්ව කැඳවන්නට එපායි කියලා කියනවා. දෙවනුව නෑදෑයන්ව කැඳවන්නට එපායි කියලා කියනවා. තුන්වෙනුව පොහොසත් අසල්වාසීන්ව කැඳවන්නට එපායි කියලා කියනවා. උන්වහන්සේ දීමේ ආකල්පය ගැන කතා කරන්නේ. සමහර අය දන් දෙද්දී ත්‍යාගශීලී වෙද්දී ඒ කාරණේ කරන්නේ ඒ දේ නොකරම බැරි නිසා. එහෙම නොකරොත් එහෙම සමාජයේ ඒ පුද්ගලයාව අවමානයට ලක් කරන නිසා. ඒ වගේම තව කොටසක් ඉන්නවා දීම තුල ලැබීම බලාපොරොත්තු වෙන අය.
එහෙම නොදුන්නොත් එහෙම Tamanට ලැබෙන්නේ නැහැයි කියන බිය සංකාව ඇති වෙනවා. ඒ වගේම තව කොටසක් ඉන්නවා දෙන්නේ නිකම්ම නෙමෙයි යමක් ලබන්නට බලාපොරොත්තු වෙන්නේ. එය ද්‍රව්‍යමය වෙන්නට පුළුවන්. එය වෙන යම් ආකාරයක දෙයක් වෙන්නට පුළුවන්. දීමේ ආකල්පය ආයෝජනයක්, යමක් ලැබීමේ බලාපොරොත්තුවක්, දුන්නට වඩා යමක් ලැබීමේ බලාපොරොත්තුවක්. නමුත් ස්වාමීන් වහන්සේ තාම පැහැදිලිව කියනවා ඔබ කෑමකට ආරාධනා කරද්දී දිලිඳුන්ට ආරාධනා කරන්න, අබ්බඝාතයන්ට ආරාධනා කරන්න, කොරුන්ට ආරාධනා කරන්න. එහෙම කරොතින් ඒ අයට ආපහු ඔබට ගෙවන්නට බෑ. ඒක නිසා ඔබ භාග්‍යවන්තයි කියලා. මේ භාග්‍යවන්තයි කියන වචනය හරිම කලාතුරකින් ස්වාමීන් වහන්සේ දේව වචනය තුළ භාවිතා කරන්නේ. පළමුවෙන්ම කන්ද උඩ දේශනාව දේශනා කරද්දී, මංගල දේශනේ දේශනා කරද්දී උන්වහන්සේ මේ භාග්‍යවන්තයි කියන වචනේ භාවිතා කරනවා. දෙවන උන්වහන්සේ දේශනා කරන තැනක එක කාන්තාවක් නැගිටලා මොර දෙනවා ඔබට කිරිදුන් පියයුරුද ඔබගේ කුසද භාග්‍යවන්තයි කියලා. ස්වාමීන් වහන්සේ කියන මගේ වචනේ අහලා ඒක පිළිපැදලා ඒක ජීවිතයට අයිති කරගන්නේ ඊට වඩා භාග්‍යවන්තයි කියලා. මෙතනදී උන්වහන්සේ භාවිතා කරන්නේ මකාරියෝස් කියන වචනය. මේ මකාරියෝස් කියන ග්‍රීක වචනේ භාවිතා වෙන්නේ සුබ පැතීම සඳහා. ප්‍රතිවිපාකයක් ලබන්නට බැරුව, ආපහු යමක් ලබන්නට බැරුව ඔබ කාට හරි කන්නට බොන්නට දෙනවා නම් උන්වහන්සේ තාම පැහැදිලිව කියනවා ඔබ භාග්‍යවන්තයි, මං ඔබට සුබ පතනවා. පළවෙනි දවසේ උන්වහන්සේ ගමේ සුනගයෝගෙට ආවගෙන් පස්සේ යසායා දිවස් ප්‍රසාදිවරයාගේ සුපුවත උන්වහන්සේගේ අතට දෙද්දි හැකුළුම් පත දිගහැරලා උන්වහන්සේ කියන්නේ මොකද්ද? සමිදානන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය දිලදුන්නට සුභාෂ්ණ දේශනා කරනවස උන්වහන්සේ මා ආලේප කළසේක. අන්ධයින්ට පෙනීම ලැබෙන පිණිසද, කොරු ඇවිදීම ලැබෙන පිණිසද, සිරකරුවන් මුදලු පිණිසද සමිදානන් වහන්සේගේ ප්‍රසාදලත් දවස ප්‍රකාශ කරන්නටද මම ආවෙමි. උන්වහන්සේ මේ ලෝකෙට මේ නිහතමානී ආකල්පය උන්වහන්සේ විස්තර කරලා ඊට පස්සේ කියන උන්වහන්සේගේ දූතකාර්යය සිදුවීමේදී ඒ සේවාව ලබන්නන් පිළිබඳව ආකල්පය උන්වහන්සේ ජෙරුසලමට ආවගෙන් පස්සේ ගැලවීම දායක මරණයට දින කීපයකට ඉස්සර වෙලා උන්වහන්සේගේ අවසාන උපමා දේශනාව උන්වහන්සේ දේශනා කරනවා. ඒ තුල ඊටාම පැහැදිලිව අපි දකිනවා ජාතීන්ගේ විනිශ්චය පිළිබඳ උපමාව. මම කුසගින්න හිටියව මට කන්නට දුන්නා. මම පිපාසයෙන් හිටියව මට බොන්නට දුන්නා. මම ඇඳුමක් නැතුව හිටව මට ඇඳුමක් දුන්නා. මට ගෙයක් නැතුව හිටව මාව ගෙදරට පිළිගත්තා. මම ලෙඩ වෙලා හිටියා, සිරගත වෙලා හිටියා, ඔබ මාව බලන්නට ආවා. මේ අහනවා ස්වාමිනී කවද්ද ඔබ වහන්සේ මෙහෙම ආවේ? උන්වහන්සේ තාම පැහැදිලිව කියනවා මේ මාගේ කුඩා වූවන්ගෙන් කාට හරි ඔබ ඒ දේ කරානම් කරේ මට, නොකරනම් නොකරේ මට. අද වචනේ අවසානයේ තුල උන්වහන්සේ කියනවා ඔබ භාග්‍යවන්තයි ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේදී, එහෙම නැත්නම් අවසාන විනිශ්චයේදී ඔබට ප්‍රතිවිපාකය ලැබෙයි. අවසාන විනිශ්චයේදී ප්‍රතිවිපාකය ලැබෙන්නේ නිහතමානී විදිහට, බහැපත් විදිහට, අනිත් අයට ගරු කරන්නට ඉගෙනගත්ත පුද්ගලයන්ට විතරයි. තමන්ට වඩා අනිත් කෙනා උසස්ය කියන අදහස තුල, අනිත් කෙනා තුල දෙවියන් වහන්සේ ජීවත් වෙනවයි කියන කාරණය තුල අනිත් අයට ගෞරව කරපු අයට විතරයි. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේදී සිදුවෙන විනිශ්චයේදී මනා විනිශ්චයක් ලැබලා දේව රාජ්‍යය අයිති කරගන්නට පුළුවන් වෙන්නේ සමිදානන් වහන්සේගේ නාමයෙන් දුගීන්ට, අපිට උදව් කරන්නට බැරි වෙච්ච අයට, සංවේදී වෙච්ච අයට විතරයි. ඒ නිසා අද දවසේදී අපි එක එක්කෙනා වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. අපේ පෞල් සංඝයන් වෙනුවෙන් ස්වාමින් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේ දේව වචනය තුල ඉතාම පැහැදිලිව අපිට කියනවා නිහතමානී වීම. ඒ නිසා අනිත් අයට ගෞරව කිරීමේ අවශ්‍යතාවය, ඒ වගේම ත්‍යාගශීලී වීම හා අනිත් අයගේ අවශ්‍යතාවයන්ට සංවේදී වීමේ අවශ්‍යතාවය අපි මෙන්න මේ ශුද්ධ වූ වරප්‍රසාදය අපිට දෙන්නට කියලා අද දවසේදී උන්වහන්සේට කන්න ලව් කරමු. ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලලා යාඥා කරමු.